අයිබෝවන් අපි දැන් nominal clauses වල දෙවැනි පාඩමට ඇවිල්ලා ඉන්නේ. nominal clause එකක් object තැන භාවිතා කරන්නේ කොහොමද කියලා තමයි අපි ඉගෙන ගත්තේ. nominal clause කියන්නේ මං ගිය සැරේ කිව්වා වගේ වාක්‍ය ඛණ්ඩයක් මුළු dependent clause එකක්ම නාම පදයක් හැටියට ක්‍රියා කරන එක. උදාහරණයක් වශයෙන් මම මෙහෙම දැම්මොත් you pronoun එකක් noun එකක් ඕන එකක් I know you කිව්වහම මෙතෙන්ට එන්නේ නාම පදයක්නේ I know Sunil I know Raj I know Ahmed එන්නේ නාම පදයක් මේ නාම පදේ වෙනුවට මට දාන්න පුළුවන් අවශ්‍ය නම් සම්පූර්ණ clause එකක් මේ බලන්න I know that you are clever. දැන් බලන්න වෙච්ච දේ මම මුළු nominal clause එකක්ම දැම්මා object තැනට. I know that you are clever. I know that he is right. I know that the world is circular. I know විතරක් ඕන එකක් වෙන්න පුළුවන්. Sunil said that you will come. Sunil said something. Noun එකක් නේ. Sunil said this. Pronoun එකක්. මුළු වාක්‍යෙම දාන්න පුළුවන්. Sunil said that you will come. මම ඔක වාක්‍ය දෙකක් හැටියට ලිව්වොත් you will come tomorrow. Sunil said that. වාක්‍ය දෙකක්. ඔබ හෙට එනවා. Sunil ඒක මට කිව්වා. Sunil ඒක කිව්වා. දෙක එකතු කරන්නේ කොහොමද? Sunil said that you will come tomorrow. වාක්‍ය දෙකක් එකතු කරනවා මේක එන්නේ object තැන. මොකද්ද මුල වාක්‍ය? You will come next week. Sunil said that. ඔහු කිව්වේ ඒක නම් දැන් මට අවශ්‍ය නම් Sunil said that you will come tomorrow කියලා වාක්‍ය එකතු කරන්නත් පුළුවන්. මේ මුළු වාක්‍යම එතකොට nominal clause එකක් හැටියට object තැනට එනවා. ලේසි. that විතරක් වෙන්න ඕනේ නැහැ. The teacher asked why you didn't come to class yesterday. The teacher asked this. මොකද්ද this එක? Why you didn't come to class yesterday. The teacher asked why you didn't come to class yesterday. The people wondered how he did this. The people wondered how he did this. මේක කරේ කොහොමද කියලා. එතකොට අර how what අර මං ඉස්සෙල්ලා දැම්ම සියලුම දේ මෙතෙන්ටත් පාවිච්චි වෙන්න පුළුවන්. මගේ එක කවියකුයි එක සින්දුවකුයි අද කරන්නේ එක සින්දුවක මේ how why ගොඩක් විට පාවිච්චි වෙනවා. මම මේකට තෝරගත්ත කවිය ඉතා ප්‍රසිද්ධ මෙන්න මේක සම්භාව්‍ය කවියක්. අර මං ගිය සැරේ කියපු ඒවා එච්චර ප්‍රසිද්ධ නෑ. හැබැයි මේක සම්භාව්‍ය කවියක්. ඔබ ඉස්සෙල්ලා කවිය අහලා බලන්න කොහොමද මේ object වගේ මෙතන පාවිච්චි වෙලා තියෙන්නේ කියලා. මේක ඇත්තටම පටන් ගන්නෙ මෙහෙම nominal clause එකකින්. ප්‍රසිද්ධ කවියක් ඉතා ලස්සනයි. මේක විශේෂයෙන්ම ප්‍රසිද්ධ අන්තිම verse එක. Stopping by woods on a snowy evening by Robert Frost. Whose woods these are, I think I know. His house is in the village though. He will not see me stopping here to watch his woods fill up with snow. My little horse must think it queer to stop without a farmhouse near. Between the woods and frozen lake, the darkest evening of the year. He gives his harness bells a shake to ask if there is some mistake. The only other sounds the sweep of easy wind and downy flake.
The woods are lovely, dark and deep, but I have promises to keep, and miles to go before I sleep, and miles to go before I sleep. හිම සහිත සැඳෑවක වනය අසල නැවතීම. රොබර්ට් ෆ්‍රොස්ට්. මෙය කාගේ වනයක්ද යන්න මම හිතන්නේ මම දනිමි. ඔහුගේ ගෙදර නම් ඇත්තේ ගම තුලය. ඔහුට නොපෙනේවි මම මෙහි නවතින හැටි ඔහුගේ වනය හිමෙන් වැසී යනු බැලීමට. මගේ කුඩා අසු අමුතුයි කියා සිතනවා ඇති ගොවි ගෙදරක්වත් අසල නැති මෙතැන නැවතීම. වනය හා මිදුණු වැව අතර වසරේ කළුවරම සන්ධ්‍යාවේ. ඌ උගේ පටියේ ගෙජ්ජි සොලවයි. ඇසීමට යම් බරදක් වී ඇද්දැයි. අනිත් එකම ශබ්දය හමා යෑමය මද සුළඟේ සහ පිහාටුවන් හිම කැටිවල. වනාන්තරය සුන්දරය. කළුවරය ගැඹුරුය. එහෙත් මට පොරොන්දු ඉටු කිරීමට ඇත. නිදන්නට කලින් සැතපුම් ගානක් යෑමට ඇත. නිදන්නට කලින් සැතපුම් ගානක් යෑමට ඇත. ඒ කවිය අර අන්තිම දෙක තමයි නිදන්නට කියන එක ඉතා මතුපිට මට්ටමින් කියන්න පුළුවන්. ඔහුට කරත්තය නැගලා අසුපිට නැගලා නැවත ගෙදර ගිහිල්ලා නිදිය ගන්න එකත් කියන්න පුළුවන්. හැබැයි අර ඊට කලින් ආපු එක වනාන්තරයේ ඉතා සුන්දරය, ගැඹුරුය, කළුවරය, ඒ කියන්නේ ඔහුට යන්න ආස තැන් තියෙනවා. ඒ කියන්නේ සමහරලාට නිින්ද වෙන්න ඇති, මරණය වෙන්න පුළුවන්. යම් විවේකයක් තියෙන තැනක් වෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ ඊළඟ වාක්‍ය තමයි හැබැයි මට ඉටු කිරීමට පොරොන්දු ඇත. But I have promises to keep. ඔහුගේ ජීවිතයේ තියෙන ඩියුටි කියන එක, යුතුයකම් කියන එක තාම ඉවර වෙලා නැහැ. ඔහුට ඇත්තට මේ වනාන්තරයට ඒ නිදහස් තැනට යන්න බෑ. අන්තිම එක කියනවා මොකද නිදන්නට පෙර I have miles to go before I sleep. මට ඉතා තව දුරක් යන්න තියෙනවා මම නිදන්නට ඉස්සෙල්ලා. සමහර විට යුතුයකම් වෙන්න පුළුවන්, ඔහුට කරන්න අවශ්‍ය දේ වෙන්න පුළුවන්. ඔහුට අන්තිම විවේකය ලස්සන තැනක ගන්නට ඉස්සෙල්ලා ගොඩාක් දුර යන්න තියෙනවා. ඒක සෑහෙන ප්‍රසිද්ධයි ඒ අග හරියේ කවියේ. ඔබ බලා ගන්න මම ඒක ඔබ්ජෙක්ට් ෆෝම් එක කොහෙද කියලා මුල මේක බලන්නේ තියෙන වාක්‍ය. ඒක ඔබ්ජෙක්ට් කියන එක හැම විටම පස්සේ එන්න ඕනේ නැහැ. සබ්ජෙක්ට් එකට පස්සේ. මේ බලන්න මෙතන තියෙන විදිහ. Whose woods these are, I think I know. මේක ඉතා ඉන්ට්‍රස්ටිං වාක්‍යයක්. මොකද ක්ලෝසස් ගොඩක් තියෙනවා. I know whose woods these are. ඇත්තට ඒකනේ වාක්‍ය අපි පටන් ගත්තේ whose woods these are. I think I know කියන එක පටන් ගත්ත ඒකේ main subordinate clause එක I know whose woods these are. එතන I know whose woods these are කියන්නේ මෙතන මේකේ object එක. I know මොකද්ද දන්නේ? I know this. එතන noun එක pronoun එක I know whose woods. මේ වාක්‍ය ගත්තොත් I know whose woods these are. මෙතන subordinate clause එක තමයි object එක. හැබැයි මේ මුළු වාක්‍යමත් I think මේ මුළු වාක්‍යමත් මේ that කියන එකේ ආවත් නැතත් දෙකම එකයි. that කියන එක ලේසියෙන් අයින් කරන්න පුළුවන්. whose වගේව අයින් කරන්න බෑ. I think that I know whose woods these are. මුළු වාක්‍යම ඇත්තටම I think that I know whose woods these are මුළු එකම subordinate clause එකක්. subordinate clause එකක් තව බෙදන්න පුළුවන් I know
whose woods these are. ඔය subordinate clauses ඕනේ ගානක් වාක්‍යයක එන්න පුළුවන්. and මේ කවිය ලස්සන පටන් ගත්තේ ඔක්කොම අඹරලා. whose woods these are, I think I know. මම ඒක දිගහැරලා කිව්වේ I think I know whose woods these are. එතකොට subordinate clauses object වශයෙන් දෙතැනක එනවා එතන. ඒක තමයි මම මේ කවිය පෙන්වුවේ සහ ඊටාම ලස්සන කවියක්. ඒකත් තව හේතුවක්. මම මේ ලෙසන් එක ඉවර කරන්නම් සින්දුවකින්. and සින්දුවක් කියනකොට මම හැමදාම කියන දෙයක් තමයි කරුණා කරලා මම ඒ සින්දුව විනාශ කරන්න ඉස්සෙල්ලා වචන කියවලා ගිහිල්ලා බලන්න මේ සින්දුව Starry Starry Night කියන සින්දුවක්. ඒක විශේෂ හේතුවක් තියෙනවා මම ඔයගලන්ට මේක බලන්න කියන්න. ඒ සින්දුවේ නම Starry Starry Night. එතකොට මේ සින්දුව විශේෂ චිත්‍ර ශිල්පයේ ගැන ලියලා තියෙන හින්දා මේ එක version එකක් තියෙනවා. මම නැවත මගේ Facebook එකේ comment section එකේ දාන්නම්. මුළු සින්දුවම යන්නේ ඒ චිත්‍ර ශිල්පියාගේ පින්තූර එක්ක. ඉතා ප්‍රසිද්ධ එක්කෙනෙක්. ඔබ මේ චිත්‍ර ශිල්පියා ගැන අහලා ඇති. වින්සන්ට් වෑන් ගෝ කියලා. ඔහු ඉතා ලෝකයේ හිටපු බටහිර ලෝකයේ හිටපු සුප්‍රසිද්ධම චිත්‍ර ශිල්පියෙක් කියලා සැලකනවා. හරි දුක්ඛිත ඔහුගේ කතාව. මොකද ඔහුගේ තියෙන ඒ බ්‍රිලියන්ස් එක, ඔහුගේ තියෙන ශෛලිය සහ ශක්තිය ඔහුට දරා ගන්න බැරි වුණා ගොඩක් විට. ඔහු ප්‍රසිද්ධම ඔහු එක සැරයක් ඔහුගේ කන කැපුවා. කන කපා ගත්තා. සහ ඔහු මැරුණේ ඔහු දිවි නසා ගැනීමෙන්. ඉතින් ඔහුගේ ජීවිතේ ඊටාම මේ ප්‍රබල අත්දැකීමක්. සමහර ඉතාම දක්ෂ මිනිස්සුන්ට සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන්න අමාරු වෙන එක ගැන. අර මං ගිය සැරේ කියපු අර Who Has Seen Heights කියන poem එකත් මේකට ටිකක් අදාළ ඇති. ඇත්ත වශයෙන් නෙමෙයි අදහස් වශයෙන්. So වින්සන්ට් වෑන් ගෝගේ චිත්‍ර ඔබට දැක ගන්න පුළුවන් ඔබ මේ Starry Starry Night කියලා ඒ හරි සින්දුවට ගියොත් ඒකයි මම මේක ඔයගලන්ට දැන් ගොඩක් මම සංගීතය ගැන කිව්වා. බටහිර ලෝකයේ තියෙන චිත්‍ර ගැන මට මේ වැඩසටහන් මාලාවේ කතා කරන්න ඉඩක් තිබ්බේ නෑ. හැබැයි භාෂාවක් ඉගෙන ගන්නවා නම් ඔබ පුළුවන් තරම් ඒ භාෂාව කතා කරන ලෝකයේ තියෙන කලා ශිල්ප ගැනත් පොඩ්ඩක් දැනගත්තොත් ආසාවක් ඇති වෙන්න පුළුවන් ඒ භාෂාවට. තව මට කරන්න බැරි වුණ දෙයක් තමයි ඩාන්ස්. ඒ කියන්නේ නැටුම කියන දේ පෙන්වන්න. මම පෙන්වන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ පුළුවන් තරම් ගිහින් ඒ ලෝකය ගැන දැන් ප්‍රංශ ඉගෙන ගන්නවා නම් ප්‍රංශයේ තියෙන පින්තූර මොනවද, තියෙන ප්‍රසිද්ධ දර්ශන මොනවද කියලා දැනගන්න. එතකොට උදව් වෙනවා ආසාවක් ඇති වෙන මේ භාෂාවට. එතකොට මේ Starry Starry Night කියන එක ඒ සින්දුවේ නම වින්සන්ට්. වින්සන්ට් කියලා ගැහුවොත් ඩොන් මැක්ලීන් කියන එක්කෙනෙක් තමයි මුලින්ම කරේ. ඩොන් මැක්ලීන්. හැබැයි ඊට පස්සේ ගොඩක් අය මේකේ versions කරා. කරුණා කරලා ගිහින් බලන්න Starry Starry Night කියලා ගැහුවාම එන්නේ පින්තූර පෙළට මේ වචන ටික දානවා. හරි ලස්සනයි. මොකද ඔබ දැකී කොච්චර මේ ඔහුගේ නිර්මාණ ශක්තියේ තියෙන ප්‍රබලත්වය ඔහුගේ පින්තූර වලින් ඔබට පෙනේ. සයිතාම ලස්සන සංගීත කණ්ඩයක්. ඒකින්ද මේක ටිකක් දිගයි. හැබැයි වෙනද මං සින්දු කියවනකොට සින්දුවේ එක verse එකයි දෙකයිනේ කියවන්නේ. මේකේ මම ඔක්කොම කියවන්නම්. මොකෝ ඒකේ ලස්සන්ට ඒ සින්දුව හදලා තියන්නේ ඔහුගේ පින්තූර බලලා. කවුරු හරි ලියලා තියන්නේ ඔහුගේ පින්තූර බලලා කියනවා ඔබ මැරුණාට පස්සේ මට දැන් අවබෝධ වෙන සමහර විට ඔබ මට යම් දෙයක් කියන්න හදන්නේ නැති. මට ඒ කාලේ තේරුන්නේ නැහැ. හැබැයි දැන් තේරෙනවා කියලා. එතකොට මෙතන එන object nominal clause එක එන්නේ අර කෝරස් කියන කෑල්ලේ. කෝරස් කියන්නේ සින්දුවක හැමතිස්සෙම රිපීට් වෙන නැවත නැවත එන මේ වචන ඛණ්ඩයක් එනවා. ඒකට තමයි කෝරස් කියන්නේ. ඒ කෝරස් එකේ මේ ගොඩක් විට nominal clauses object form එකේ දැනගන්න පුළුවන්. මම ඒක පස්සේ කියන්නම්. වින්සන්ට්. Starry Starry Night, paint your palette blue and grey. Look out on a summer's day with eyes that know the darkness in my soul. Shadows on the hills
Sketch the trees and daffodils. Catch the breeze and the winter chills in colors on the snowy linen land. Now I understand what you tried to say to me, and how you suffered for your sanity, and how you tried to set them free. They would not listen, they did not know how. Perhaps they'll listen now. Starry, starry night, flaming flowers that brightly blaze, swirling clouds in violet haze reflect in Vincent's eyes of china blue. Colors changing hue, morning fields of amber grain, weathered faces lined in pain are soothed beneath the artist's loving hand. Now I understand what you tried to say to me, how you suffered for your sanity, how you tried to set them free. They would not listen, they did not know how. Perhaps they'll listen now. For they could not love you, but still your love was true. And when no hope was left inside, on that starry, starry night, you took your life as lovers often do. But I could have told you, Vincent, this world was never meant for one as beautiful as you. Starry, starry night, portraits hung in empty halls, frameless heads on nameless walls, with eyes that watch the world and can't forget, like strangers that you've met. The ragged men in ragged clothes, the silver thorn of bloody rose, lie crushed and broken on the virgin snow. Now I think I know what you tried to say to me, how you suffered for your sanity, how you tried to set them free. They would not listen. They are not listening still. Perhaps they never will. Vincent. තරු විසුරුන රාත්‍රියේ ඔබේ වර්ණ පලකයේ නිල් සහ අලු තවරන්න. ග්‍රීෂ්ම දිනක පිටත බලන්න net වලින්. මගේ ආත්මයේ අන්ධකාරය දකින. කඳු මත හෙවණැලි ගස් සහ ඩැෆඩිල් මල් අඳින්න. සුළඟ හා ශීත ඍතුවේ සීතල අල්ලන්න වර්ණ වලින් හිමෙන් වැසුණු කපු පොළව මත. දැන් මට තේරෙනවා ඔබ මට කියන්න තැනූ දේ. ඔබ ඔබේ සිහිනුවන නිසා දුක් විඳ හැටි. ඔබ ඔවුන්ව නිදහස් කිරීමට උත්සුක වුණ හැටි. ඔවුන් ඔබට සවන් දුන්නේ නැත. ඔවුන් එසේ කිරීමට දැන සිටියේ නැත. සමහර විට ඔවුන් දැන් ඇහුම්කන් දේවි. තරු විසුරුන රාත්‍රිය ගිනිගත් කුසුම් දීප්තියෙන් බබලන. දම්පාට දුමක් තුල කැරකෙන වලාකුළු වින්සන්ට්ගේ නිල් පාට ඇස්වල පිළිඹුබු වේ. වර්ණ වෙනස් වීමට ලක්වන රන් ධාන්‍ය ඇති බිම් උදේ වරුවල. වයසක මුහුණු වේදනාවෙන් රැලි ගැසුණු චිත්‍ර ශිල්පියාගේ සෙනෙහිබර අතින් සැනසුම ලබයි. ආයි කෝරස් එක ඊළඟ එක ඔවුන්ට ඔබට ආදරය කිරීමට නොහැකි විය. එහෙත් ඔබේ ආදරය සැබෑ විය. ඉන්පසු කිසිම බලාපොරොත්තුවක් ඉතුරු නොවූ මොහොතක ඒ තරු විසිරුණු රාත්‍රියේ ඔබ ඔබගේ ජීවිතය ගත්තා පෙම්බතුන් බොහෝ විට කරනසේ. හැබැයි මට ඔබට කියන්න තිබුණා වින්සන්ට් මේ ලෝකය කවදාක්වත් සැකසී තිබුණේ නැති බව ඔබ වැනි සුන්දර කෙනෙකුට. තරු විසුරුන රාත්‍රිය මිනිස් රූප එල්ලා තිබෙන හිස් ශාලාවක්. රාමුවෙන් තොර හිස් නම් වලින් තොර බිත්තිවල ඇස් සහිත ලෝකය දෙස බලා සිටින එය අමතක කළ නොහැකි. ඔබට හමු වූ නාදුන් නන්නන්සේ වැරහැලි හැඳගත් වැරහැලි මිනිස්සු ලේ පැහැති රෝස මලේ රිදී කටුව වැටී ඇත. කැඩී කුඩු වී නොඉඳුල් හිඹ මත.
මට දැන් තේරෙනවා ඔබ මට කියන්න තැනූ දේ. ඔබ ඔබේ සිහිනුවන නිසා දුක් විඳ හැටි. ඔබ ඔවුන්ව නිදහස් කිරීමට උත්සුක වුණ හැටි. ඔවුන් ඔබට සවන් දුන්නේ නැත. ඔවුන් දැන්ද සවන් දෙන්නේ නැත. සමහර විට ඔවුන් කවදාක්වත් සවන් නොදෙනු ඇත. ඊටාම මන් දන්න ලස්සනම සින්දුවක් එක බලන්න එක චිත්‍රات එක්ක ඔය විස්තර කිරීම ඔක්කොම ඔහු ඇඳ චිත්‍රයක්. ඩැෆඩිල් මල් ඉතා ප්‍රසිද්ධ වුණ පින්තූරයක්. ස්ටාරි ස්ටාරි නයිට් කියන එකට එන පින්තූරේ සමහර ලෝකේ ප්‍රසිද්ධම පින්තූරයකුත් වෙන්න පුළුවන්. දැන් ග්‍රැමර් පැත්තට ආවොත් අපි බලමු මොහු කෝරස් එකේ තමයි දිගටම පාවිච්චි උනේ. ඔහු කියනවා now I understand what you tried to say to me. මේ what you tried to say to me ඔක්කොම nominal clause එකයි. I understand you pronoun noun එකක් දාන්න පුළුවන්. what you tried to say to me ඊළඟ එකත්. I understand how you suffered for your sanity. what පුළුවන් how ඕන එකක් දාන්න පුළුවන්. මට තේරෙනවා ඔබ ඔබේ සිහිය නිසා දුක් විඳට how you suffered for your sanity. මේකේ ලස්සන අය කියන්නේද? ඔහුට ගොඩාක් විට කිව්වේ ඔහු පිස්සු මිනිහෙක් කියලා. සේන් කියන්නේ සිහිබුද්ධිය ඇති. ඉන්සේන් කියන්නේ සිහිබුද්ධිය නැති. පිස්සු කියන්නේ ඉන්සේන් කියන එක. so sanity කියන්නේ සිහිය තියෙන. insanity කියන්නේ සිහිය නැති. දැන් වෑන් ගෝ ගැන normally කියන්නේ you suffered for your insanity නේ. ඔබ දුක් විඳි ඔබේ පිස්සුව හින්දා කියලානේ. මේ කවිය කියන්නේ අනිත් පැත්ත. you suffered for your sanity. ඔබ දුක් විඳි ඔබට පිස්සු හින්දා නෙමෙයි ඔබ ඇත්තටම ලෝකයේ දැක්ක හින්දා කියලා. එහෙමත් කියනවනේ. ඒ කියන්නේ අපි පිස්සු කියලා සමහරලාට අයින් කරන මිනිස්සු සමහර විට අපිටත් වඩා හොඳින් ලෝකය දකින්න පුළුවන්. එතකොට මේ සින්දුවේ ලස්සන I understand how you suffered for your sanity. සිහි නුවණ හින්දා ඔබ දුක් විඳ විදිහ. ඒක අනිත් පැත්ත හරවනවා. clause එකත් හරි. object විදිහට nominal clause එකක් එනවා. එතකොට මම මේ සින්දුව ගෙන්න හේතුව මම කිව්වා පුළුවන් නම් බලන්න YouTube version එක පින්තූර එක්ක එන. Starry Starry Night කියලා ගැහුවාම මේක එන්නේ. මගේ Facebook page එකෙත් මම යට දාන comment එක මම ඒ සින්දුව දාන්නම්. ඒක බලලා වෑන් ගෝ ගැනත් ඉගෙන ගන්න. ඒක ASCII අපි ඉගෙන ගත්ත nominal clause එක object තැන එන විදිහත් ඉගෙන ගන්න. බොහොම ස්තුතියි.